සදහම් දේශනා සම්මා සම්බුදු සරණයි ඔබ හැම දිනාටම උතුම් දේශයක අභිමානය රැගෙන කලම්බු ටෙලිවිෂන් මෙත් සදහම් විකාශය තුළින් නිරන්තරයෙන්ම ධර්ම ශ්‍රාවක ඔබට බෙදා හරින මෙත් සදහම් විකාශයේ උතුම් සදර්ම දේශනා මාලාවන්හි මෙත් සදහම් දේශනා උතුම් සදර්ම දේශනා මාලාවේ අති උතුම් සදහම් දේශනාවක් ආරම්භ කරන්නට බලාපොරොත්තු වන්නේ. පින් සිතින් මෙත් සදහම් දේශනා ධර්ම ශ්‍රවණයට ඔබට ආරාධනා කරමින් උතුම් සදර්ම දේශනා පවත්වනු ලබන අතුරුගිරිය ශ්‍රී සදහම් පදනමේ ගෞරවනීය නිර්මාතෘවර හොරණ දිකේනපුර ශීලසුව අරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ වගේම උතුම් වක්කුල මහා සෑයේ ගෞරවනීය නිර්මාතෘ විචිත්‍ර ධර්ම කතික රාජකීය පඬිත පරම පූජනීය අප පින්වත් පූජ්‍යපාද අප ගෞරවාර්හ අවසරයි සිහිපත් කරන්නට අති පූජනීය ගලිගමුවේ ඥානදීප පින්වත් නායක ස්වාමීන් වහන්සේව හඬනගා සාදුකාර ලබා දෙමින් පාදාභිවන්දනෙන් පිළිගනිමු. සාතුහු සාතුහු සාතු සුපින්තුනි මෙත් සදහම් දේශනාවේ පින්බර දායකත්වයෙන් කටයුතු කරනු ලබනවා ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවර වාසය කරන ශාන් දේවදාස මහතා සහ නදීෂා අමරසිංහ මහත්මිය විසින් ශ්‍රී ලංකාවේ කුරුණ ප්‍රදේශයේ වාසය කරන ශාන් මහතාගේ දෙමාපියන් වන තිලානී පෙරේරා මහත්මියට සහ බෙනිල්ඩස් දේවදාස මහතාට සිත ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මෙල්සිරිපුර ප්‍රදේශයේ වාසය කරන නදීෂා මහත්මියගේ දෙමාපියන් වන කුසුමාවතී මුණසිංහ මහත්මිය සහ NHA අමරසිංහ මහතාත් ඒ වගේම ඕස්ට්‍රේලියාවේ වාසය කරන ඩියෝන් දේවදාස පුංචි පුතුණුවන්ට නිදුක් නිරෝගී භාවය ප්‍රාර්ථනා කරමින් පවුල සුජීවත්ව වාසය කරන හැම දිනාටම සියලු ඥාතීන්ට සෙත් ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ පරිලෝකයන්ට දුනා වූ පොලිසිඤ්ඤෝ මහතාට ඒ වගේම ජේපින් නෝනාට ඒ වගේම ජේපින් නෝනා මහත්මියට පොඩිරාලහාමි මහතාට ලීලාවතී මුණසිංහ මහත්මියට සුනිල් මුණසිංහ මහතාට NHA ජයසිංහ මහතාට බර්නාඩ් පෙරේරා මහතාට පැටිෂියා ප්‍රනාන්දු මහත්මියට ජෝන් දේවදාස මහතා ඒ වගේම සෝමා දේවදාස මහත්මිය ඇතුළු සංසාරගතව පරලෝකසපත් වූ සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. අතිපූජනීය ගලිගමුවේ ඥානදීප පින්වත් නායක ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී භාවය ප්‍රාර්ථනා කරමින් සියලුම ස්වාමින් වහන්සේලාට සෙත් ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. පින් කැමති සියලු දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. සැමටුතුම් ධර්මාවබෝධය වේවායි ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ සියලුම පුණ්‍ය අනුමෝදනාවන් සියලු අරමුණු සිද්ධාගෙන පින්වත් ස්වාමින් වහන්සේට අපි හඬනගා සාදුකාර ලබා දෙමින් ආරාධනා කරමු මේ උතුම් සද්ධර්ම දේශනාව පැවැත්වීම සඳහා. මෙත් සිතින් ධර්ම ශ්‍රවණයට ඔබ හැම දිනාටම ආරාධනය. සාතුහු සාතුහු සාදු. අවසරයි අප පින්වත් ස්වාමින් වහන්සේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද ඔබ හැම දිනෙකම ඔබේ ජීවිතයට වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්නයි මේ ධර්ම ශ්‍රවණයත් එක්ක එකතු වෙන්නේ. කලම්බු ටෙලිවිෂන් මේ සදහම් විකාශයේ උතුම් දායකත්ව ධර්ම දේශනාවක් හැටියට මේ උතුම් ධර්ම දේශනාවේ පින්බර දායකත්ව ධර්මයෙන් කටයුතු කරන්නේ ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බන් නුවර වාසය කරන ශාන් දේවදාස මහත්මයා, නදීෂා අමරසිංහ මහත්මිය, ඒ වගේම ශ්‍රී ලංකාවේ කුරුණ ප්‍රදේශයේ වාසය කරන ශාන් මහත්මයාගේ දෙමාපියන් වන තිලානි පෙරේරා මහත්මිය සහ බෙනිල්ඩස් දේවදාස මහත්මයා, ඒ වගේ මැල්සිරිපුර ප්‍රදේශයේ වාසය කර නදීෂා මහත්මියගේ දෙමාපියන් වන කුසුමාවතී මුණසිංහ මහත්මිය, NHA අමරසිංහ මහත්මයා, ඒ වගේ ඕස්ට්‍රේලියාවේ වාසය කරන ඩියෝන් දේවදාස පුංචි පුතණුවන් ඇතුළු
ඒ පවුලේ හැම දෙනාම එකතු වෙලා ඒ හැම දෙනාටම නිදුක් නිරෝගී සම්පත්තිය තුනුරුවන්ගේ ආශිර්වාදය උතුම් ධර්මාවබෝධයම ලැබේවා කෙන උතුම් අරමුණින් මේ ධර්මධාරමය පින්කම සිදු කරනවා. මිය පරලොවගේ ඥාතීන් පොඩිසිංහෝ මහත්මා ජේපින් නෝනා මහත්මිය පොඩිරාල හමි මහතා ලීලාවති මුණසිංහ මහත්මිය සුනිල් මුණසිංහ මහත්මා එන්චේ ජයසිංහ මහතා බර්නාඩ් පෙරේරා මහත්මා ෆැට්‍රිසියා ප්‍රනාාන්දු මහත්මිය ජෝන් දේවදාස මහත්මා සෝමා දේවදාස මහත්මය ඇතුළ පරම්පරාගත නමින් මිය පරලෝගිය සියලූම ඥාතීන්ට පින්දීම අරමුණක් ඒ වගේම දේශකයණන් වහන්සේටත් ධර්මශ්‍රවනය කරන හැම දෙනාටමත් උතුම් ධර්මාවබෝධය පිණිස මේ පින උපකාරවේවා කියෙන අරමුණෙන් තමයි ඒ පින්වතුන් අද මේ ධර්මදානමය පින්කම සිදු කරන්න. තින් එහෙම නම් බණහන ඔබ හැම දෙනාටමත් ධර්මශ්‍රවනය කරන ලක්වාසි ලෝවාසී සියලු දෙනාටමත් මේ උතුම් ධර්මශ්‍රවනය නිවන්දුරටුවක් බවට පත්වේවා කියල මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පිංහතුනේ අද මේ ධර්මානු ශාසනාවද අපි කතා කරන්නේ සීල සම්පත්තිය සහ සීල විපත්තිය පිළිබඳව. සීල සම්පත්තියෙන් ලැබෙන ආනිසංසත් සීල විපත්තියට පත්වෙච්ච කෙනෙකුට ජීවිතය විඳින්න සිද්ධ වෙන ආදීනව දිට්ට දමවේදනය වසයෙන් ඒවගේම සංසාරිකව ආදීනව තමන්ගේ පසු පසේන ආකාරයක් ඒවගේම කෙනෙක් ජීවිතය ඕනම මොහොතක තමන්ගේ වැරදි තේරුම් අරගෙන ධර්මයට යොමුවීම තුළ මේ බුද්ධ ශාසනය තුළ බුදුරජාණන් වහන්සේ පෙන්නල දීලා තියෙන ආකාරයට කෙනෙක් හරියට වලාකුලින් මිදිච්ච පුන් සඳක් වගේ තමන්ගේ ජීවිතය නිවැරදි වෙච්ච මොහොතේ ඉදං යහපත කරා තමන්ගේ ජීවිතයේ කුසලේ කරා ආලෝකය කර අරගෙන යා හැකි ආකාරයක් අද මේ ධර්මානු ශාසනාවෙන් අපි ඔබට පැහැදිලි කරලා දෙනවා. එනිසා පිංහතුනි කොයිම වෙලාවකවත් අපි දැන් පරක්කු වැඩි දැන් ඉතින් කරන්න දෙයක් නෑ දැන් ඉතින් ඔය හිටපු විදිහටම ඉන්නවා දැන් ඉතින් ආයි වැරදි හදාගන්න කාලයක් නෑ දැන් අපේ කාලෙ ගිය අන්නේ විදිහට හිතා අකුසල්ම කර කර ඉඳලා ධර්මය අහන්න ලැබුණට පස්සෙත් දැන් කරන්න දෙයක් නෑ කියලා අර අකුසලේම ඉඳලා මැරිලා යන්න එපා. මරණ මොහොතේ මරණ මංචකේ හරි ධර්මය සිහි කරලා කුසලේක හිත පිහිටවාගෙන ඔබට ගැලවෙන්න පුළුවන්. එවැනි සිදුවීම් එවැනි චරිත කතා මේ බුද්ධ ශාසනය තුළ අනන්තවත් අපිට මුණ ගැහෙනවා. ඒ නිසා පිංහතුනි අපි කවුරුත් උපදිනකොට පන්සිල් රැකගෙන මේ මනුස්ස ලෝකෙට සිල්වත් වෙලාපු අය නෙමේ. ජීවිතේ නොදන්න කාලෙ දන්න කාලෙ වෙන්න පුළුවන්. වෙච්ච වැරදි අඩු පාඩු දැන නොදැන හෝ සිද්ධ වෙච් අඩු පාඩු ජීවිතය ඕන තරන් ඇති. හැබැයි යම් මොහොතක ඔබට ධර්මය අහන්න ලැබෙනවා. යම් මොහොතක වෙන දට වඩා තමන්ගේ වැරදි ඔබට තේරෙනවා. මං අද ඉදං හැදෙනවා කියලා දැඩි අධිෂ්ඨානයක් යම් මොහොතක ඇති වෙනවා. ඒ මොහොත ඉදං ඔබට නිවැරදි වෙන්න පුළුවන්නං ඔබේ ජීවිතය අර පරණ වැරදි අකුසල් සියල්ලෙන් මිදෙන්නේ හරියට බුදුරජාණන් වහන්සේ උපමාවකට පෙන්නවා මහනෙනි වලාකුලින් වැහිලා තිබ්බ සඳක් බැබලෙන්නේ. හැබැයි වලාකුලින් වැහිච්ච සඳ වලාකුළු දුම් මීදුම් ආදිය මිදිලා බැබලෙන්න පටන් ගන්න. අන්නේ වගේ ඔබ යම් දවසක අකුසලෙන් වැලකිලා වැරදි පුරුදු දුස්සීලකම් දුරාචාර මේ සියල්ලෙන් වැලකිලා ධර්මයට යොමුවෙනවද එතන ඉදං වලාකුලින් මිදිච්ච පුන් සඳ වගේ ජීවිතය කුසලේ තුළ පින තුළ බැබලීගෙන යනවා. පිංහතුනි බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ අපිට පෙන්නවා සීල විපත්ති කාරණා පහක් පෙන්නල දීලා තියෙනවා. මේවා ඉතාම ප්‍රායෝගිකයි. අපි මේ ජීවත්වෙන සමාජය තුළ මේ කරුණු එකින් එක ඔබ ගලපල බලන්න ලෝකයේ දිහා. කොයි තරං ඇත්තද කොයි තරම් ප්‍රායෝගිකද මේ සමාජය තුළ කොච්චරනම් මිනිස්සු මේ සීල විපත්තිය නිසා දුකට පත්වෙනවාද. දිට්ට දමවේදනය වසේ මොන තරම් විපාක විඳිනවද මේ කාරණ ඔබට ලෝකෙ දිහා බලන්න පුළුවන්.
බුදුරජාණන් වහන්සේ සීල විපත්ති 5ක් පෙන්වා. එයින් 4ක් ජීවිතයේ දිට්ඨ ධම්ම වේදනීය විපාක හැටියට මෙලොවම තමන්ගේ පසු පසේනවා. දිට්ඨ ධම්ම වේදනීය කියන්නේ මේ ජීවිතේම විපාක ලැබෙනවා. දැන් ඔබට මේ කාරණා එකින් එක ගලපනකොට තේරුම් ගන්න පුළුවන්. පළවෙනි සීල විපත්තිය. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි දුස්සීල කෙනා භෝග සම්පත්තියෙන් පිරිහෙනවා කියලා දේශනා කරා. භෝග සම්පත්තිය කියලා කියන්නේ හම්බ කරගත් වස්තුව දීපලයක උපතින් ලැබිච්ච දෙයක් වෙන්න පුළුව. සමහරලාවට උපදිනකොටම පොහොසත් පවුලක උපදිනවා. තමන්ගේ දෙමව්පියන්ගෙන් පරම්පරාවෙන් ලැබිච්ච බූදලයක් වස්තුවක් උරුම වෙනවා. හැබැයි දුස්සීලකම නිසා මේ සියල්ල විනාශ කරගෙන සමහරු සුරාව සූදුව බේබදුකං සල්ලාලකන් නිසා අර දීපල ඉඩකඩං උගස් තියලා සින්න වෙලා අන්තිමට මහා ධනවත් පවුල්වල ඉපදිච්ච පුද්ගලයන්ගේ දුස්සීලකන් නිසාම සියල්ල විනාශ කරගෙන මහපාරට හිඟමනයට වැටිච්ච අය ගැන අහලා ඇති. එතකොට කෙනෙකුට තියෙන භෝග සම්පත්තියා උත්සාහයෙන් හම්බ කරගත්ත දෙයක් වෙන්න පුළුවන්. එක්කො තමන්ට පරම්පරාවෙන් ලැබිච්ච දෙයක් වෙන්න පුළුවන්. දෙමව්පියන්ගෙන් ලැබිච්ච දෙයක් වෙන්න පුළුවන්. කෙනෙක් දුක් මහන්සිලා උපේ සපයා ගත්ත වෙහෙස මහන්සලා ඉගෙනගෙන දුක් විඳලා හම්බ කරලා ඉඩම් අරගෙන ණය වෙලා ගොඩනගාගත්ත යම් මට්ටමක් තියෙනවා. එතකොට කෙනෙක් කාලයක් මෙහෙම උත්සාහයෙන් කැප වෙලා දියුණු වෙලා ඔන්න කාලෙකට පස්සේ පාප මිත්‍රයන්ට එකතු වෙනවා. නරක යාළු ආශ්‍රයට වැටෙනවා. බේබදුකමට පටන් ගන්නවා. ඊට පස්සේ යාළුවෝ එක්කන් යනවා යංකෝ ක්ලබ්යන් කියලා එක්කන් යනවා. සූදුවට, සුරාවට, සල්ලාලකම් වලට. දැන් අර කාලයක් දුක් මහන්සි වෙලා හම්බ කරගෙන දියුණුව කරා ගිය මිනිස්සයා අර හම්බ කරගත්ත දීපල සියල්ල දුරාචාර නිසා විනාශ කරගන්න. පාප මිත්‍රයෝ සල්ලාලයන් ඉදිරියේ විනාශ කරලා අවුරුදු කීපයක් ඇතුළත අර ජීවිත කාලෙම දුක් මහන්සිලා හම්බ කරගත්ත සියල්ල විනාශ කරගෙන මහපාරට වැටෙනවා. අන්තිමට ණය වෙලා අන්න එතකොට යාළුවොත් නෑ පාප මිත්‍රයොත් නෑ එකෙක්වත් නෑ. තමන් තනියම විඳවන්න වෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්නවා මහණෙනි දුස්සීල කෙනා පළවෙනිම විපාකේ තමයි භෝග සම්පත්තියෙන් පිරිහෙනවා. දැන් ඔබ මේ කාරණේ සමාජය තුලින් බලන්න ඇත්තද කියලා. ඔබ හොඳට බලන්න කෙනෙක් බේබදුකමට පුරුදු වෙලා නම් සල්ලාලකමට පුරුදු වෙච්ච චරිතයක් නම් සුරාවට සූදුවට ඇබ්බැහි වෙලා නම් ඒක ගමේ බූරුව ගහනවා වෙන්න පුළුවන්. එක්ක තව ඉහළ මට්ටමින් නිකන් වැදගත් විදිහට ගත්තොත් ඔය ක්ලබ් ගිහිල්ලා කැසිනෝ ගිහිල්ලා ඔය මොන වචනෙන් කිව්වා සූදුවම තමයි. එතකොට ඊළඟට යාළු පාප මිත්‍රයෝ දුරාචාරයට යොමු වෙච්ච බේබද්දෝ පාප මිත්‍රයෝ ඇසුරු කරනවා. මෙන්න මෙවැනි දුස්සීල දුරාචාර පුරුදු වලට ඇබ්බැහි වුණොත් ඔබම හිතන්න හම්බ කරගත්ත ධනෙ ඉතුරු කරනවද? දියුණු වෙනවද? විනාශ වෙනවද කියලා. අර සියල්ල නැතිනාස්ති කරගෙන විනාශ කරගෙන බලාගෙන ඉන්නේ නැද්දී මහපාරට හිඟමනට වැටෙනවා. බුදුරජාණන් වහන්සේ ලස්සනට පෙන්නනවා ව්‍යග්ගපජ්ජ කියන සූත්‍රයේ පෙන්නනවා මහණෙනි තමන්ගේ ධනය හරියට තටාකයක තියෙන ජලය වගේ. අපි හිතමු විශාල වතුර ප්‍රමාණයක් එකතු කරපු තටාකයක් තියෙනවා. ලොකු වතුර ටැංකියක් තියෙනවා කියලා හිතන්න. මේකේ තියෙන දොරටු 4ක්. අර විශාල වතුර එකතු කරගත්ත වතුර ටැංකියක වාන් දොරටු තියෙනවා. අපි නිකන් හිතමු වාන් දොරටු 4ක් තියෙනවා. 4 පැත්තෙන් ඇරලා වතුර පිට කරන්න. එතකොට කෙනෙක් සුරාවට පුරුදු වෙනවා. අන්න එක වාන් දොරටුවක් ඇරියා. දැන් මොකද වෙන්නේ? අර තමන් හම්බ කරලා ඉතුරු කරගත්ත ධනය අර වතුර ගලාගෙන යනවා වගේ වාන් දොරටුවෙන් විනාශය කරා සියල්ල හිඳීගෙන යනවා. ඊළඟට සල්ලාලකමටත් පුරුදු වෙනවා. ඔන්න ඊළඟ වාන් දොරටුවත් ඇරලා දැම්මා. දැන් දෙපැත්තටම ගලනවා. ඊළඟට සූදුවට පුරුදු වෙනවා. පාප මිත්‍ර සේවනයේට පුරුදු වෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්නවා ඔන්න ඔය දොරටු 4 නිසා තමන්ගේ ධනය
විනාස කරගෙන මහපාරට හිඟමනට වැටෙනවා. වේගෙන් විනාසය කරා යනවා. සමහරුන්ට මුළු ජීවිතේම හම්බ කරගත්තදේ එක අවුරුද්දෙන් සතියේ මාසෙන් සූදුවට පුරුදු වෙච්චයි සමහරලාවට එක දවසෙන් සියල්ල පැරදිලා මහපාරට වැටෙනවා. ඇදිවත විතරයි සමහරුන්ට. දැන් බලන්න මේක දිට්ට දම්ම වේදනී විපාකයක්. තමන්ගේ දුස්සීලකන් නිසා මෙලෝම ලැබිච්ච විපාකයක්. අන්නේ කාරණය හොඳට සමාජය තුළින් බලනකොට තේරෙයි දුරාචාරය නිසා දුස්සීලකම නිසා බෝග සම්පත් වෙනසිලා යන හැටි. සමහර වෙලාවට ඔබම නිකං ගණන් හදල බලන්න බේබදුකමට පුරුදු වෙච්ච කෙනෙක්න. ඊළඟට ඔය කැහිකූරුවලට සිකරැට්ටොලට මේවට පුරුදු වෙච්ච කෙනෙක් නම් නිකං ගණන් හදල බලන්න. සමහරුකය මට දවසකට 10ක් ඕන මන් දවසකට 20ක් ඕන සිකරැට් බොන්. එතකොට ගාන හදල එකතු කරලා බලන්න මාසකට කීයද අවුරුද්ධකට කීයද. අවුරුදු ගානක් මේවට වියදං කරපු සල්ලි ටික ඉතුරු කරානං ගඩොලෙන් ගඩොලේ සිමින්ති කොට්ටේ අරගෙන ගෙයක් හදාගන්න පුළුවන් සල්ලි. ඉඩමක් ගන්න පුළුවන් සල්ලි. ජීවිතේ නිකන් දුමකට පුච්චලා බේබදුකමකට තමන්ගේ ලෙඩරෝග ගොඩක් හදාගෙන එක්ක අක්මාවද්දිය වෙලා ශරීරය කොට සුද්ධිය වෙලා මොනතරං රෝගියෙක් බවට පත්වෙනවා දවසානය. ඒ නිසා පිංහතුනි බුදුරජාණන් වහන්සේ පෙන්වා දුස්සීල කෙනාට ලැබෙන දිට්ට දම්මවේදනය මෙලෝම ලැබෙන විපාක තමයි තමන්ගේ ධනය සම්පත් බෝග සම්පත් සියල්ල විනාස වෙලා පිරිහිලා යනවා. ඔන්න පළවෙනි එක. දෙවනි කාරණී බුදුරජාණන් වහන්සේ වදාලා මෙලව විශාල නින්දාවක් අප කීර්තියක් ඒ දුස්සීලකමෙන් පැතිරෙන. දැන් එකින් එක ගලපල බලන්න. ප්‍රාණගාතයේ දෙන කෙනෙක්න සමහරු ඉන්නවා සතෙක් පෙන්න්නට බේ අහල පහල ගෙදරක වෙන්න පුළුවන්. කවුරු හරිකෙන අනේ මේ වත්තේ සර්පයෙක් ඉන්නවා පැනලා යන්නේ. ආහා ඉන්න මං අල්ල ගන්නම් කියලා පැනලා ගිහිල්ලා මරණකං ඉවසුමක් නෑ. සතෙක් දැක්ක ගමන් මරන්නමයි හිත. ප්‍රාණඝාතයටම යොමුවෙච්ච මනසක්තියෙන්. එතකොට මේ විදිහට නිතර ප්‍රාණඝාතය දෙන කෙනා ගැන සමාජ මිනිස්සු මොකද කියන්නේ. සම්බෝ මහ පව්කාරේ සතෙක් පෙන්නන්න බෑව මනුස්සයට. අන්න සමාජි පැතිරෙන අප කීර්තිය. පව්කාරයා සමහරු දරුණු විදිහට මිනිමැරුම් කරන කෙනෙක් නම් මිනිසුගෙන අපෝ මහ මිනිමරුවෙක් පව්කාරය කිසි හිතක් පපුුවන් නැති මනුස්සේ අන්න සමාජ අපකීර්තියක් පැතිරෙනවා. ඊළඟට අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාධි හොරකමේ වලකින්න කියනක් කවුරු හරි ඉන්න හොරකමටම යොමු වෙච්ච හිතක් තියෙන. හොරෙක් පුංචි තැනින් පටන් ගන්න. හැබැයි ටික කාලයක් ගිහිල්ලා මහා දරුණු හොරෙක් බවට පත්වෙනවා. එයා සමාජයේ තුළ මේ කරන හොරකං වලින් විශාල අපකීර්තියක් දිට්ට දම්මවේදනය වසයෙන් විදිනවා. ඒක බුදුරජාණන් වහන්සේ පෙන්වේ දුස්සීල කෙනාට මෙලව ලැබෙන විපාකයක්. දැන් ඔබ සමාජී දිහා බලන්න සමහරු හොඳට ඇඳලා පැළඳලා වටිනා වාහනවල කෝටි ගණන් වටින වාහනවල යන මිනිස්සු එන්න පුළුවන්. හැබැයි සමාජ මිනිස්සු දන්නවා මිනිස්සු ඇඟිල්ල දික් කරනවා අපෝ ඔය මහා හොරෙක්නේ. ඔය අසවල් මේ අරහෙන් හොරාකෑව මෙහෙන් හොරාකෑව මිනිස්සු ගණන්පිට කියනවා. ඔය හොරාකාපු අනුන්ගේ සල්ලින ඔය මිනිස්සුන්ට හොදක් වෙන්නෑ කියලා කොච්චර මිනිස්සු කියනවද. ඒ නිසා හොරා කියලා සමාජයේ පුරාම අපකීර්තියක් ගොඩ නැගෙනවා හොරකං කරන මනුස්්‍යය ගැන. ඒක දිට්ට දම්ම වේදනී විපාකයක්. ඊළඟට තුන්ගනි ශික්ෂාපදය කෙනෙක් වැරදි කාම සේවනයේ දෙනවා. සල්ලාලේ දුස්සීලේ සමාජය තුළ ඔබම බලන්න එවැනි මිනිස්සු ගැන සමාජ ගෙවල්වල කතාවෙන්නේ කොහොමද කියලා. සල්ලාලය වනචරයා ගෙදරකටවත් වද්ද ගණ්ඩිපා අපෝ මිනිස්සු මෙහෙමයි කියලා ගෙවල්වල කතා වෙනවා. මුළු සමාජි පුරාම අපකීර්තිය පැතිරිලා යනවා. දුස්සීලෙක් සල්ලාලෙක් කියලා. ඊළඟට හතරවෙනි ශික්ෂාපද මුසාවාදාවේරමණී සික්ඛාපදං සමාධිය. බොරු කියන කෙනෙක්
සමහරලාවට යාහිතන්ම නෑ මම මේ විහිලුවට කිව්වේ මේ විහිලුවටයි බොරුවක් කීවේ හැබැයි කාලයක් යනකොට ඔහු සමාජයේම බොරුකාරයෙක් හැටියට අප කීර්තියක් පැතිරෙනවා. ඇත්ත කිව්වත් පිළිගන්නේ. දිවුරල කියනවා මේක ඇත්තක්මයි. ඒත් මිනිස්සු පිළිගන්න අනිඔය මිනිහ කටඇරියොත් බොරුවක් මයි කියන්න කියර. එතකොට බලන්න ඇත්ත කිව්වත් පිළිගන්නෑ බොරුකාරය. මුළු සමාජය තුළම මෙලව දිට්ට දමවේදනි අප කීර්තියක් පැතිරෙනවා බොරුකාරී. ඔය මනුස්්‍යය කටහැරියොත් බොරු කියන්න. ලෝක බොරුකාරයෙක් කියල මිනිස්සු කියනවා. ඊළඟට පස්වනි සික්ෂාබදය ගිහි ශ්‍රාවකයකුට දිවි හිමියෙන් රකින්න කියලා බුදුරජාණන් වහන්සේ පෙන්න්නපු පන්සිල්ලොල පස්වනි සික්ෂාපදේ. මත් පැන් මද්‍රව්ය නොෙක් මත් පෙතිවෙන්න පුළුවන් මත්කුඩු වෙන්න පුළුවන් මත් වෙන දේවල් වෙන්න පුළුවන් මෙවැනි දේවල්වට පුරුදු වෙච්ච ඇබ්බැහි වෙච්ච පුද්ගලි. සමාජී තුළ ඔබ දන්නවා මිනිස්සු කියන හැටි බේ බද්දා කුඩුකාරයා ගංජකාරයා ඔහොම මිනිස්සු ඒ නංවලින්ම නමදානවා. සමාජ විශාල අප කීර්තියක් පැතිරිලා යනවා. එවැනි පුද්ගලයේ ගෙදරකට ආවත් මිනිස්සු හැම වෙලාහෙම බයෙන් සැකකින්නේ. දැන් හිතන්න ගෙදර වැඩකට කුලී වැඩකටවත් ගෙන්න්න ගන්නවද කියලා මිනිස්සු බය යම්බෝය කුඩුකාරය ඔය ගෙදර තියෙන මොනවාහරි උත්සගෙනයයි ඇවිල බලාගෙන ගෙන්න්න ගන්න පාකි නොවුන්ගේ වල්වට. අන්න සමාජයේ පුද්ගලයෝ ගැන පැතිරෙන අප කීර්තිය. හොරෙක් කියල හිතන් ගෙදරකට එනවා. නෑදෑකං කියාගෙනෙනවා අයේ අක්කේ කියාගෙන. අපි සමහර වෙලාවට අවුරුදු දවසක වෙන්න පුළුවන් උපන්දිනයක දවසක වෙන්න පුළුවන් හදිසියමක්කරි උත්සවයකට එනවා වෙන්න පුළුවන් ආමල්ලි කොහොමද කියලා කතා කරනවා තමයි. හැබැයි හොඳට ඇහැගහගෙන ඉන්නේ. ගෙට ගියත් කුසියට ගියත් වැසිකිලියකට ගියත් ගේ වටේ ඇවිද්දත් මිනිහගේ පස්සෙන්ම ඉන්නේ මොකේට විදලෑයිත් දන්නෑ කියලා. එතකොට බලන්න සමාජයේ තුළ මේ පුද්ගලයා ගැන අපි කොච්චර හොඳට කතා කරත් අයියක්කෙ මල්ලිය කියලා දුස්සීල කෙනා ගැන අනි බාහිර සමාජයේ තුළ විශාල අපකීර්තියක් පැතිරෙනවා. ඒක මෙලව දිට්ට දම්මවේදනය විපාකයක්. අන්න බුදුරජාණන් වහන්සේ පෙන්න්නපු සීල විපත්ති. පළවෙනි එක තමයි තමන්ගේ ධනය බෝග සම්පත් විනාස කරගන්න. දෙවනි එක සමාජයේ පුරා අපකීර්තියක් පැතිරෙනවා ඒ දුස්සීල කමෙන්ම සමාජය තමන්ට අපකීර්තියක් පැතිරෙන පටන්ගන්න. තුන්වැනි කාරණය බුදුරජාණන් වහන්සේ පෙන්වා මහනෙන දුස්සීල කෙනා පංච දුෂ්චරිතය දෙන කෙනා හැම වෙලාවෙම බයෙන් තැති ගැනීමෙන් ඉන්න විසාරදව පිරිසක් අතර ඉන්න බෑකි. ඔබ හොඳට බලන්න මේ කාරණ එකින් එක ගලපලා. ධර්මය සඳහන් වෙනවා ධාතු සංයුක්තය කියලා සංයුත්ත නිකාය දේශන ගොඩා. ඒ ධාතු සංයුත්තය ගැන සමාන චරිත ලක්ෂණ තියෙන අය සමාන චරිත ලක්ෂණ තියෙන ඇත් එක පෑහිලා ගැලපිලා යනවා කියන. ඔබ හොඳට බලන්න හොරුන්ට ගැලපෙන්න්න කවුද හොරුම තමයි. ඒ අයගේ යාලු අර ජාතියම හොර කණ්ඩායන් තම එකට එක එකතුවෙන්. බේබද්දෝ දිහා බලන්න ගැලපිලායන්න කවුරු එක්කද මේ බණ භාවනා කරන සිල්වතුන් එක ඒ අයට කැමතිනෑ. එකතු වෙන්නේ ගිය ගමන් එකතු වෙන්නේ ඒ ජාතියම බේබද්ද එක තමයි එකතුවෙන්. කොහේ ගියත් නෑදෑ ගමනක් ගියත් කොහේ හරි වෙන කොහේ හරි ගමනක් හදිසියක ගියත් ඒ ජාතියමයි සැනින් එකතු වෙන. බේබද්දන්ට බේබද්ද එකතු වෙන. සල්ලාලයෝ තවත් ඒ ජාතියම සල්ලාලය එක් එකතු වෙන. ඒ චරිත ලක්ෂණ තියෙන අය ඒ සමාන චරිත ලක්ෂණ තියෙන ඇත්ත එක එකතු වෙලා ගැලපිලා පැහිලා යනොක්. ඒගැනි පැත්තත් එහෙමයි. සිල්වතුන් එක් එකතු වෙන. බණහනය බලන් නෑදෑ පිරිසක් එකතු වනත් ධර්මයට කැමති අය ඒ කල්්‍යයාන මිත්‍රය එකතු වෙලා ධර්ම සාකච්ඡාවක දෙනවා. බණ ගැන අහපු ධර්ම දේශනා ගැන ධර්ම කරුණු ගැන පින්කං ගැන අනේ අපි මෙහෙම පින්කමක් කරන්නේ හරි ලස්සනයි ඔයත් ඒ පින් අනුමෝදන් වෙන්න කියලා ඒ අයි පැත්තකට වෙලා කතා කරන්න ඒ පින්කං ගැන. එතකොට විනෝදයට කැමති අය ඉන්නවා. ඒ අය එකතු වෙලා ඒ කතා දේශපාලන පිස්සු කොහේ එකතුනත් කාට හරි බැන යාමයා විවේචනය කර දේශපාලනය ගැනම කතා කර ඒව තමයි ලෝකෙ කොහේ ගියත් කවුරු වනත් අල්ලගෙන දේශපාලනීම තමයි සමහරුන්ගේ ඔළුවේ.
එතකොට මෙහෙම එක එක ජාතියේ චරිත ලක්ෂණ තියෙන අය ඒ සමාන චරිත ලක්ෂණ තියෙන ඇත්තෙක් එකතු වෙන. බුදු හාන්දුරුව මේක උපමාවකට පෙන මහනෙන අසූචි එකතු වෙන්නේ අසූචිකොට බන්න අසූචි වල්ටමන බටේ හරෝල තියෙන්නේ අසූචි වැටෙන්නේ එතන්ට තමයි ගැලපිලා යන්නේ කුණු වලට තමයි දාන්න කුණු ගැලපිලායන්න කුණුත් එක් මුට්ටා එක් එකතු වෙනවා. පිරිසිදු වතුර අපි පිරිසිදු වතුර තියෙන තැන්ට එකතු කරන වතුරු බෝතලෙට දාන තෙල් එක්ක ගිතෙල් එක්ක මිශ්‍ර වෙලා යනවා. අන්න ඒ වගේ තමයි කියෙනවා ඒ චරිත ලක්ෂණ තියෙන ඒ චරිත ලක්ෂණ තියෙන ඇත්තක එකතු වෙන. එතකොට දුස්සීලාය හැම වෙලාහම එකතු වෙන්නේ ඒහේ සමානායත් එක්ක ඒ අය සත්පුරුසය අතරට කල්්‍යාන මිට්ටය අතරට ගුණවතුන් අතර ඉන්න බයයි කියනවා. හැම වෙලාහම තමන් තැතිගන්න දෙම්මන් ගැන එලිවෙයිද දන්නේ එහෙම හිතනවල් දෙම්මන් ගැන කතා කරයිද දන්නේ දැන් අප හිතම කොහයාරි යනවා උත්සවේකට එක්කයි යනවා හොඳට අන්දල යන් කියලා එක්කයි යනවා එතන පිරිසක් හිනාවෙවී ඉන්නවා දුස්සීල කෙනා හැමවෙලේම හිතනවා හොරෙන් බලලා මුම් මේ මට තමයි හිනාවෙනව ඇතුව මන්දිහ හැරි හැරි බලනවා ඔය මගේ වැරදි ගැන කතා වෙනව ඇත්ති ඔය මට තමයි මුං හිනාවනේ අන්න එහෙම හිතනවා බුදුරජාණන් වහන්සේ වදාල් හැම වෙලාවෙම තමන්ගේ හිත තමන්ට චෝදනා කරනවා ඒ චෝදනාක් තමන් වැරදි තමන් මේ වගේ කෙනෙක් කියලා තමන්ගේ හිතෙන් තමන් විඳවනවා බාහිර සත්පුරුස සමාජයේ අභීතව විසාරධව ඉන්න පුළුවන්කමක් නෑ කියෙන් හැම වෙලේම තැතිගන්න දැන් ඒකනේ ඔයි දුස්සීල කෙනෙක්ව සීල්ගන්න එක් යන්න හරි අමාරු කැම්මතිම නෑ යන්න මට මොනුව හරි කියයි මාව දැක්කට පස්සේ අයි හිනාවේ උන්නිකං හොරෙන් බැලුව ඔය වගේ මොනවා හරි කියල මගහරිනවා. ඒයාලා එකතු වෙන්නේ ඒ හා සමාන චරිත ලක්ෂණ තියෙන ඇත්ත එක තම එකතු වෙලා පැහිලායන්. එනිසා මතකතියාගන්න දුස්සීල කෙනා සතුටෙන් නෙමේ ඉන්නේ. හැම වෙලාම මනසෙන් විඳෝනවා. මානසික විඳව ඉන්නේ. සමාජි පිරිසක් අතර විසාරධව ඉන්න පුළුවන්කමක් නෑ. අන්න බුදුරජාණන් වහන්සේ පෙන්වා ඒක මෙලෝ විපාකයක් මෙලෝ විදෝනවා. හතරවෙනි එක දුස්සීල කෙනා මරණාසන්න වෙනකොට සිහි මුලා වෙනවා කියෝ. ඔන්න බලන්න බුදුරජාණන් වහන්ස පෙන්න්න මහනෙනි දුස්සීල කෙනා මරණාසන්න කාලෙ සිහි කල්පනාව දුරුවල වෙන. ඒ සිහිය දුරුවල වෙන්නේ දුස්සීලකම විපාකයක් හැටියට මතක තියාගන සිහිය දුරුවල වෙන්න පුළුව වෙනත් කාරණත් තියෙනවා. සමහල්ලාවට ඇක්සිඩන්ට් එකක් වෙලා. ලෙඩක් හැදිල මොලේ ස්නායු රෝගයක් වෙන්න පුළුව මොලේ උපරේෂණ එකක් කරලා වෙන්න පුළුවන්. එවැනි දෙයක් තුළ සීමුලාවෙන්නත් පුළුවන්. හැබැයි දුස්සීලකම බලවත් වෙලා අකුසල විපාකයක් හැටියට සිහිමුලාවුනොත් එයා මරණින් මත්තේ අපායි වැටෙනවා කියල බුදු හාමුදුරුව පෙන්න්නන. ඔබ දැකල ඇති සමහරයින්නවා වයසට යනකුට මේ තරුණ කාලේ මැරුණොත් මැරෙන් එක පාරයි මට ඕනදේ මං කරන්නේ උබලයින්ඩ එපා මං ගැන හොයන්න මට ඕන විදියටයි මං ඉන්න කීක ඉන්නවා. මට අපාය හොඳයි මමන අපායන්නේ අම්බලගේ පාඩි උම්බල හිද පල්ලක්කෝ කිය ඉන්න අක්කු සල්ම කර පව්කම්ම කර ඉන්නවා. එහෙම ඉඳලා ලෙඩ වෙනකොට හිටි ගමන් සිහි අවුල්ලෙනවා. දැන් අර තමන් කරපු කියපු දේවල් තමන්ට චිත්‍රපටි වගේ පේනවා. ඒ අයි සමහරු කියෝනු අයෝ මං මේ වගේ පව්කං කරා මං මේ වගේ වැරදි වැඩ කරානේ මං මේවා කරා මට පේනවා සමහරු මරණාසන්න කාලේ නිමිති වසයෙන් ඒව බලවත්වේ නොයට ධර්මය කෙන ගති නිමිති කියලා. ඔය අකුසල් කරපු අයට මරණාසන්න වෙනකොට එක්ක ගිනි දැල් පේනවා අපාය පේනවා කරපු වැරදි පේනවා. එවැනි දුස්සීලකන් දුරාචාර තමන්ට චිත්‍රපටි වගේ පේනවා හිතට මනසට වද දෙනවා. ඒ අකුසල් බලවත්වීම තුළ සිහි මුලා වෙන සිහි කල්පනාව නෑ සමහරුන්ට ඔහේ කියෝනවා දොඩෝනො. සමහර දරුවන්ට ඥාතීන්ට විශාල ලැජ්ජාව. කවුරුත් දන්නේ නැති ජීවිතේ කාටත් හොරෙන් කරලා සඟවගෙන හිටපු අර වැරදි අකුසල් පව්කන් දුරාචාර සල්ලාලකං අන්තිම කාලෙ කියවල වමාරලා ඒවම කියෝ ඉදල මැරිලෑනවා. මරණාසන්න කාලෙ කුසලයක් බලවත් කරගන්න බෑ. කරපු පිනක් අඩුම ගානි ඒ වෙලායවත් පිනක් මතු කරගන්න විදිහක් නෑ සිහිය දුරුවල වුණා දැන් සිහිය තිබුණොත්න යමක් සිහි කරගන්න පුළුවන්. ඒ මොහොතෙ හරි කුසලේක හිත පිහිට වන්නන සිහිය තියෙන්න්න ඕන.
සිහිය දුරුවල වුණාට පස්සේ යමක හිත පිහිටවන්න බැරි වෙන. ඒ නිසා මරණාසන්න වෙනකොටම විපාක හැටියට සමහරුන්ට අන්තිම කාල සිහි කල්පනාවනේ. එහෙම වෙලා මැරුණට පස්සේ ආයි සුගතියක නෙමේ. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා එවැනි අය එක්කො නිරයේ තිරිසං අපාය මේ සතරාපායෙන් එහිකට ඒ අකුසල් වල බලවත්කම් මත වැටෙනවා. එක පරලවට මරණින් මත්‍ය අපායන එක පරලෝටන. එතකොට බලන්න මේ පෙන්නපු විපත් පහෙන් හතරක්ම දිට්ට දම වේදනියයි. මේ ජීවිතේ මෙලෝම ලැබෙන විපාක බුදු හාන්දුරු පෙන්න්නේ. දැන් ඔබ මේ කාරණා සමාජය තුළ හොඳට ගලපල බලන්න කොච්චර අපිට මේවම නේද තියෙන්නේ කියල. පිංහතුනී නිති පන්සිල් රකින්න බුදුරජාණන් වහන්සේ ගිහි ශ්‍රාවකයට මේ සීලේ ගැන පෙන්නල දුන්නා. සීලේ කියන්නේ කය වචනය ඇතිකරගන්න සංවරකම. කයයි වචනයයි. හිත නෙමේ හැබැයි හිත තමයි මේ සියල්ලටම මුල් වෙන්නේ මනෝ පුබ්බංගමා දම්මා මනස තමයි මේ සියල්ලටම මුල් වෙන්නේ. හැබැයි අපි මුලින්ම කරන්නේ කය වචනය සංවර කරගන්නවා යම් නීතියක් තුළ. එක තමන් තමන්ට පනව ගන්න දෙයක්. මම පුංචි සතෙක්කත් මරන්නේ නෑ මං ප්‍රාණඝාතයෙන් වලකිනවා කියලා තමන්ගේ හිතට එන්න පුළුවන් සිතුවිලි. මතුරුවේ හරි පොඩි සතෙක් හරි දැක්කොත් මරන්නම හිතෙන්න්න පුළුවන් නෑ මං කරන්නේ නෑ. අන්න වලකිනෝ. වේරමනි වලකිනෝ. හොරකං කරන්න දෙයක් දැක්කට පස්සේ හිතෙන්න්න පුළුවන් මේක මට වටිනවා අපරාධි කමක්නෑ ඔය පස්සේ සිල් ගන්න ඔය වගේ සිතුවිලියනවා. මේ අරගෙන පස්සේ ඊළඟ දවස හෙට මන්සිල් සමාදන්ගෙන අලුතෙන් හෙට ඉනම් පටන්ගන්නවා කළ හිතෙන්න්න පුළුව අද වැරදි වැඩේ කරලා. ඒක තමයි මනස පුහුණු කරපු නැති මනසේ ස්භාවේ. හැබැයි පිංහතුනේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා හිත මුල්ලුනාට වීරිය මේ සිල්රකින්න අවශ්‍ය වෙනවා ආතාපි සම්පජානෝ සතිමා. කෙලෙස් තවන වීරයක් තියෙනවා සම්පජාන නුවන නුවනින් තමයි හිතන්නේ මේක කුසල්ද අකුසල්ද පින්ද පෞද්ද හොඳද නරකද මේ දේ යහපත් විපාකද ලැබෙන්නේ මට අයහපත් විපාකද ලැබෙන් ආදීනව සිහි කරලා අකුසලෙන් වලකිනවා. එතකොට කෙනෙක් කයෙන් කරන අකුසල් වචනයෙන් වෙන අකුසල් බුදුරජාණන් වහන්සේ ගිහි ශ්‍රාවකයකුට පෙන්න්නේ පංචසීලේ කරුණු පහක් දිවිහිමියෙන් රකින්න. හැබැයි ඒ පහතුළයා පුරුදු වෙනවා පුහුණු වෙනවා. කාලයක් එයා පුහුණු වෙනකොට එයා තවතුරට ශික්ෂාපද තව දෙකතුනක් එකතු කරලා ආජීවෂ්ටමක සීලේ ආර්යෂ්ඨානික මාර්ගගේ මාර්ගාංග හැටියට සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වාචා එතකොට දැ වචනයෙන් වෙන අකුසල් වෙනදා බොරුව විතරයි දැම් කේලම හිස් වචන පරුස වචන වචනයෙන් වෙන වැරදි හතරකින් වලකින බොරුවෙන් වලකිනවා කේලම් වලින් වලකිනවා හිස් වචන වලින් වලකිනවා පරුස වචන හිත්වි දෙන නපුරු වචන කතා කරන්න ඇතු ඒ සියල්ලින් වැලකිලා වචනය තුළ මෙන්න මෙවැනි දැඩි අධිෂ්ඨානයක් ඇති කරගන්නවා. හැම වෙලාම වචනය ගැන සිහියෙන්ම ඉන්නවා. එයා හිතනවා මගේ වචනයක් නිසා තව කෙනෙකුට කිසිම හිංසාවක් පීඩාවක් නොවේවා කියලා මෛත්‍රී සහගත හිතෙන්ම තමන්ගේ වචනය දමනය කරගන්න. කය තුළින් ප්‍රාණඝාතයෙන් වලකිනවා හොරකමෙන් වලකිනවා වැරදිකාම සේවනින් වලකිනවා ඒ විතරක්නම යා හිතනවා මගේ කායික ක්‍රියාවක් තුළ කිසිම කෙනෙකුට හිංසාවක් පීඩාවක් අනතුරක් නොවේවා කියලා මෛත්‍රී සහගත කාය කර්මයක්ම පවත්වනවා. ඊළඟට ආජීවේ සම්මා ආජීවයෙන් යුක්තන ජීවත්වීම පිණිස බුදුරජාණන් වහන්සේ පෙන්වා නොකළ යුතු වෙලදාම්. තැන් බලන්න අද සමාජය වැඩිපුරම හම්බ කරන්න උත්සාහ ගන්නෙම දියුණු වෙන ක්‍රම හැටියට මිනිස්සු හොයන්නෙම මෙන්න මෙවැනි පහත් ක්‍රම ලෝකෙ පුරත් එහෙමයි. ලෝකෙ අද අවියාවිධ වෙළදාම් වහල් වෙළදාම් වසවිස මද්‍රව්‍ය මේවා තමයි ලෝක ඉහළම ව්‍යාපාර හැටියට සමහර මිනිස්සුන්ට ගිනි ගෙඩිදීලා වසවිස මේ ඉලදාම් තුළින් තමයි අවියාවිත මේවැන් තමයි අද ලෝකයේ අකුස්සලේට නැඹුරු වෙච්ච පාපී ලෝකයක් ගොඩ නැගීගෙන යන්න. හැබැයි බුදුරජාණන් වහන්සේ පෙන්වා ඒවා මිත්‍යා ආජීවයට වැටෙන් විශාල අකුසල් පිරෙන රැකියා. රැකියාව පිනක් කරගන්න පුළුවන්. කෙනෙකුට හානියක් නැති සාධහරණ ධර්මිෂ්ට රැකියාවකින් ජීවත්වෙනවා.
අත්තිසුක අනනසුක අනවජ්‍ය සුක තමන්ට ලොකු සතුටක් ලබන්න පුළ මං කාටවත් ණය වෙච්ච කෙනෙක් නෙම කාටවත් ගිනිගෙඩි දීල හම්බ කරපු සල්ලි නෙමෙයි මං මේ දහඩිය වකුරෝල දුක් මහන්සු වෙලා මගේ උත්සාහය මං උපයගත්ත සාධාරණ මුදල් මේ සාධහරණත්වය කියන දේ තමන්ගේ සමහරු කියනවා මේ බත්තටයක්කත් මං අනුන්ට ගිනිගෙඩි දීල හම්බ කරපු සල්ලි නෙමේ මේවා සාධහරණ සල්ලි දරුව කියලා සමහර දෙමවපියෝ කියන බොහොම සතුටේ අන්න ඒ විදිහට තමන්ගේ ධනය ගැන තමන්ට හිතර සතුටු වෙන්න පුළුවන්වෙන් එවැනි ජීවිතයක් ගත කරන්න බුදු හාන්දුර පෙන්නවා මස් පිණිස සතුන් ඇති කිරීම නොකළ යුතු වෙළදාම අවියායුධ වෙළදාම වහල් වෙළදාම වසවිස මද්‍රවය මත් පැන් මෙවැනි වෙළදාම් වලින් වලකින්න කියනවා සාධහරණ ධාර්මිෂ්ටව ව්‍යාපාරයකයදෙන් අන්න ඒ විදිහට සම්මා ආජීව එතන සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන ආර්යෂ්ඨායික මාර්ගයේ මේ මාර්ගාංග 3 ඒ තුළ තියෙනවා අංග 8ක් ආජීවෂ්ටමක සීලය ඊළඟට මේ ආජීවෂ්ටමක සීලයත් පුරුදු කරගන්න ශ්‍රාවකයා පෝය දවසට මොකද කරන්නේ උපෝසත අෂ්ටාංග සීලේ උපෝසත සිල් උපෝසතේ බුදුහාන්දුරුව පෙන්වේ රහතන් වහන්සේලා අනුගමනය කිරීමක් හැටියට රහතන් වහන්සේලා අනුගමනය කරනවා වෙනද වගේ නෙමෙයි බුදුහාන්දුරගේ කාලින සතර පෝයටම උපෝසතයේ රැකලතිනවා ගිහි ශ්‍රාවකයෝ සතර පෝයටම සිල් ගන්න අද අඩුගානේ 15ක පෝයටවත් ඔබ හිතන් ගෙදර ඉඳං හරි ඔබට සිල් සමාදන් වෙන්න පුළුව එක මේ පන්සලටම යන්න ඕන ආරන්නටම යන්න ඕන එහෙම දෙයක් නෑ අද රූපවාහිනී ගුවන් විදිලි ඕන තරම් බණ යනවා දවස පුරා සිල් වැඩ සටහන් යනවා පොයිට උදේ ඉඳන් සිල් සමාදන් කරලා දවස පුරා දහම් වැඩ සටහන් යනවා ඔබට ගෙදර පුළුවන් සිල් ගන්න නිදහසට කරුණු හොයන කෙනා තමයි මේ වසංගතය නිසා මේ සීමාවල් නිසා පන්සල් යන්න විදිහක් නැති නිසා සිල් ගන්න බැරි වුණා එතකොට මේ නිදහසට කරුණු හොයන කෙනා සිල් ගන්න සීලයට කැමති කෙනා තමන්ට ලැබෙන හැම මොහොතෙම සීලාදී ගුණධර්ම පුරුදු කරන. එතකොට උපෝසත අෂ්ටාංග සීලේ වෙනද වැරදි කාම සේවනයේ වැලකිච්ච කෙනා පෝය දවසට බ්‍රහ්මචාරී පෝය දවසේ බඹසර රකිනවා. වෙනද දකින වෙලාවට බඩකින වෙන වෙලාවට කෑම කෑවා. දැන් විකාල භෝජනය වලකින පෝය දවසට රහතන් වහන්සේ අනුගමනය කරන. එදා වෙනද නටපු කෙන එදා නටන්න වෙන දසින්දු කිව්වා නැටුවා වාදනය කරන්න පුළුවන් කෙන එදායි ඔක්කොම් පැත්තක තියලා නච්ච ගීත වාදිත විසූක දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන මේ මල් සුවඳ විලෝ විසූක දස්සන බලනව මේ ඔක්කොම් පැත්තක තියලා එදාට බොහොම සාම් සරල ජීවිතයක් බණහාගෙන බණපොතක් කියෝගෙන බණ භාවනා කරගෙන පිරිච්චියමින් එදා දවස පුරාම ගුණධර්මයෙන් පිරිච්ච උතුම් දවසක් බවට පත් කරගන්නවා පෝය දවස. එදකොට මේ විදිහට ගිහි ශ්‍රාවකයකුට වේවා ගිහි ජීවිතය තමන්ගේ සීලය පියවරෙන් පියවර ගැඹුරට ඉහට දියුණු කරගන්න පුළුවන්. පිංහතුනි බුදුරජාණන් වහන්සේ දැන් අපි කතා කරා සීල විපත් ගැන සීල සම්පත්ති ගැන පෙන්න්නනවා. සීල සම්පත්තිය. සීල සම්පත්ති ගැන සිල්වත් කෙනාට ලැබෙන ආනිසංස. ඔන්න බලන්න සීල සම්පත්තිය. අර කලින් කතා කරපු විපත්වලම අනි පැත්ත. බුදුරජාණන් වහන්සේ වදාළ මහනෙන සිල්වත් කෙනා මහත් වූ බෝගක් කන්දයක් ලබනවා. අන්න දියුණුවෙන්න ඕනැන රහස. දියුණුවීමේ ප්‍රධානම රහස තමයි සිල්වත්කම. සිල්වත්වීම තුළ සුරාවට සූදුවට සල්ලාලකමට බේබදුකමට විය දංවෙන්න හම්බ කරපු ධනය ඉතුරු වෙනවා. බුදු හාමුදුරුවර ව්‍යග්ග පජ්‍ය සූට්ට පෙන්වා වගේ විශාල වතුර එකතු කරගත්ත වතුර තටාගේ වාන්දුරටු හතරම වහගෙන් නං ඉන්නේ ඒක ගලාගෙන ගිහිල්ලා ඉවර විනාස වෙන්න ඒ ආරක්ෂාවෙන අන්නේ වගේ හම්බ කරපු ධනේ දුක් මහන්සේලා උපයාගත්ත තමන්ගේ බෝග සම්පත් පරම්පරාවිල් ලැබිච්ච දේ වෙන්න පුළුවන් තමන්ගේ පිනට තමන්ගේ උත්සාහයෙන් හම්බ කරලා මොන විදිහට හරි තමන් උපයගත්ත දේ තමන් ඉතුරු කරගන්නවා විනාස කරගන්නේ නෑ අන්න සිල්වත් කෙනාට මෙලොව ලැබෙන ආනිසංසයක් තමන්ගේ බෝග සම්පත් ආරක්ෂාවෙන. දෙවනක බුදුහාන්දුරුව පෙන්වා මහන්නේ සිල්වත් කෙනා ගැන සමාජි පුරා කීර්තිරාවයක් පැතිරෙනවා.
දැන් ඔබම බලන්න සමාජයේ ඔබ ජීවත්වෙන ගමේ වෙන්න පුළුවන්. ඔබේ යාලු අතර වෙන්න පුළුවන්, ඔබේ නෑදෑයෝ අතර වෙන්න පුළුවන්. හොඳට පන්සිල් රකින්න. පෝයට සිල් ගන්න තරුණයෙක් වෙන්න පුළුවන්, වැඩිහිටියෙක් වෙන්න පුළුවන්. හොඳ උපාසක උපාසිකාවක් ගැන හිතන්න. අවංකව ගුණධර්ම පුරන කෙනෙක්. ගෙවල් වල යාළුවෝ එකතු වුණත් කතා වෙනවා. අසවලා අනේ මනුස්සයා හරි හොඳ කෙනෙක්. නිතර සීල් ගන්න කෙනෙක්. වචනයක් කතා කරත් හිත සංසිඳෙනවා. හරි මෛත්‍රී සහගතයි, හොරබොරු වංචා නැති මිනිස්සෙක්. බොහොම සිල්වත් කෙනෙක්. අන්න ඇසුරු කරනවා නම් මිනිස්සු දෙමව්පියොත් කියනවා දරුවනේ අන්න අර වගේ හැදියල්ලා කියනවා. අන්න අර දරුවා වගේ හැදෙන්න. එතකොට කෙනෙක් ආදර්ශයට ගන්නවා, කෙනෙක් ගුණ කියනවා, ප්‍රශංසා කරනවා, ගෞරව කරනවා. සමාජ ගෞරවයක්, කීර්තියක්, ප්‍රශංසාවක් දිට්ඨ ධම්ම වේදනීය වශයෙන් සමාජය පුරාම සිල්වතා ගැන කීර්තිරාවයක් පැතිරෙනවා. ඒක ආනිසංසයක්, මෙලව ලැබෙන ආනිසංසයක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වා සිල්වත් කෙනාට සමාජය විසාරදව ඉන්න පුළුවන්. ඕන තැනක බය නැතුව ගිහිලා එඩිතරව පෙනී ඉන්න පුළුවන්. එයාගේ හිත බය වෙන්න තැතිගන්න දැම් මං ගැන කියයිද, දැම් මගේ වැරදි එලිවෙයිද, මාව අහුවෙයිද, එහෙම සිතුවිලියෙන් නෑ. මොකද යා සිල්වත්. චරිත දෙකක් නෑ, උඩින් එකයි යටින් එකයි නෑ. යා බොහොම විවෘත කෙනෙක්, හිතට එකඟව සිල්වත් ජීවිතයක් ගත කරන කෙනෙක්. යාට ඕන තැනක විසාරදව අභීතව යාට ඉන්න පුළුවන් කියන. අන්න බලන්න සිල්වත් කෙනාට මෙලව ලැබෙන ආනිසංස. එතකොට බලන්න සිල්වතා තමයි විඳවන් නැතුව සතුටින් ජීවත් වෙන කෙනා. මානසික සතුටක් අභ්‍යන්තරය තුළ ලොකු ප්‍රබෝධයක් එක්ක හැම වෙලාම සතුටකින් ඉන්න සිල්වත් කෙනා. බුදුරජාණන් වහන්සේ 4 වෙනි කාරණය පෙන්වා මහණෙනි සිල්වත් කෙනා මරණාසන්න වෙනකොට සිහිමුලා වෙන්නේ නැහැ කියෝ. අන්න සීලේ දිට්ඨ ධම්ම වේදනීය ආනිසංසය. මතක තියාගන්න සිල්වත් කෙනාට මෙලව ලැබෙන වටිනාම ආනිසංසයක් තමයි මරණ මංචකයේ සිහිමුලා වෙන්නේ. අර පිනෙන් සිල් රැකපු පිනෙන් සිහි කල්පනාව ආරක්ෂා වෙනවා. සිහිමුලා නොවී එයා රැකෙනවා. අන්න එතකොට යාට මරණ මංචකී කරපු පිනක් සිහිකරගෙන, කුසලයක් සිහිකරගෙන තමන්ගේ සීලේ භාවනාවක් වශයෙන් වඩන්න පුළුවන් පින්වතුනි. බුදුරජාණන් වහන්සේ පෙන්නවා සීලානුස්සති කියලා අනුස්සති භාවනා අතර භාවනාව. භාවනා වශයෙන් යා මෙනෙහි කරනවා. මම මේ විදිහේ සීලයක් රකින්න කෙනෙක්, මම මේ වගේ සීල් රකින්න කෙනෙක්. මේ රජ්ජුරුවන්ට බයේවත්, දඬුවමකට බයේවත්, කාටවත් බයේ සීල් රකින්නව නෙමෙයි. මම පින්පව් කුසල් අකුසල් හොඳ නරක තේරුම් අරගෙන අපාය බයක් මට තියෙන්නේ. සසරට බයක් තියෙන්නේ. මං ධර්මයේ ගැන අවංක හැඟීමකින් මං ධර්මාවබෝධය අරමුණු කරගෙන සීල් රකින්න කෙනෙක්. අන්න තමන්ගේ සීලේ සිහි කරන්න රාග, ද්වේෂ, මෝහ යටපත් වෙලා තමන් සීලානුස්සතිය තුළම ප්‍රීතියෙන් හිත පිනා යනවා කියන. කය සැහැල්ලු වෙනවා. ඒත් එක්කම හිත එකඟ වෙනවා. හිතේ සතුටක්, සමාධියක් ගොඩ නැගෙනවා. ඒ නිසා පින්වතුනි සිල්වත් කෙනා ලොකු සතුටකින් ඉන්න මරණ මංචකයේ සීලේම බලවත් වෙලා කරපු පින් සිල් රැකපු කුසලේම බලවත් වෙලා මරණින් මත්තේ සුගතිය උපදිනවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. අන්න සුගතිය යන්නේ සිල්වත් කෙනා සුගතිය උපදිනවා. දුස්සීල කෙනා මරණින් මත්තේ අපායට වැටෙනවා. ඊළඟට පින්වතුනි අන්තිම මොහොතේ වේවා ජීවිතේ ඕනම වෙලාවක තරුණ කාලේ මේ ධර්මයේ තේරුණොත් තරුණ කාලේ සිල් රකින්න වීරිය වඩන්න. සමහරලාට මේ බණපදේ ඇහෙනකොට මැදි වයසේ වෙන්න පුළුවන්. එතන ඉඳන් අද ඉඳන් පටන් ගන්න. වයසට ගිය කෙනෙක් වෙන්න පුළුවන්. එයා කියන්නේ අපිට ඉස්සර ඔහොම කියලා දුන්නේ, අපි හරියට දන්නේ නැහැ. අපි නරක යාළුවා ආශ්‍රය කරේ. ඒ කාලේ බණක් අහන්නවත් හිත නැමුන්නේ. අනේ මගේ පිනකට මට දැන් හරි මේක අහන්න ලැබුණා. එහෙමනම් දැන් අද ඉඳන් පටන් ගන්න. ජීවිතේ ඕනෑම මොහොතක මරණාසන්න මොහොතේ හරි වැරදි හදාගත්ත කෙනෙකුට ධර්මී කරා යන්න පුළුවන්. ඔබට හරි ලස්සන කතාවක් මේ සද්ධර්මාලංකාරයේත් මේක තියෙනවා. මේ අතීත කතාවක් බුදුරජාණන් වහන්සේගේ කාලේ සිදුවීම. සවැත් නුවර හොරු 500ක් ඉඳලා තියෙනවා. ගම් පහරන හොරු බොහෝම දරුණු අපරාධකාරයෝ. රාත්‍රී කාලෙට ගම්මානවලට ඇවිල්ලා ගෙවල් වල බඩු කොල්ල කාගෙන
හොරකං කරගෙන යනවා. මිනිස්සු හරි කෑ ගහන්න හැදුවොත් අනතුරක් කළ මිනි මරලා හරි ගෙවල් මංකොල්ල කාගෙන යනවා. හොරු 500ක්. මේ හොරු මොකද කරන්නේ රාත්‍රී කාලි කැලේකට වෙලා කැලේ හැංගිලා ඉන්නවා. මහා කැලේක රාත්‍රී කාලෙ ගත මේ දවල්ට හැන්ගෙනවා රාත්‍රී ගම් පහරනවා ගංවොල්ට එනවා. ඔයා අතරේ ඈත පලාතකින් තරුණේ ක්‍රස්සාාවක් හොයාගෙන ඇවිල්ලා හිටිය. මේ තරුණයා කිසිම ගුණධර්මයක් නැති. අපි දන්නවා සමහර පුද්ගලයෝ ඉන්නවා අර කෘතගුණ මනුස්සකං ඒ කිසිම දෙයක් ගෑවිලාවත් නැති බොහොම පහත් ගතිගුණ තියෙන තරුණේ. මේ තරුණය රස්සාාවක් ඔයාගෙන ගමෙන්නුත් මිනිසු වන්නල දැන් ඇවිදගෙන ඇවිලා අම්බලමක බුදියගෙන හිටියයිද රාත්‍රී දවසම රස්සාවල් හෙව්වා පව්කාරකම රස්සාාවක්කත් හම්බෙන්න අම්බලමක බුදියගෙන හිටිය. එදා රාත්‍රී ගම් පාරපු හොරු මේ අම්බලම ළඟින් යනකොට දැක්ක කෞදමන්ද බුදියගෙන ඉන්න ඇවිල්ල ඇහැරව ඇරු ලැහව මොකදම්බෝ යොතන මොකද මෙතන කරන්න ඔබ කවුද කියලැහු. ඊට පස්සේ බය වෙලා කිව අනේ මාව මරන්න එපා මං මේ ගමේ කෙනෙක් නෙමේ මං මේ පලාතෙත් නෙමේ මං මේ රස්සාාවක් හොයාගෙනාව අනේ මං හැම තැනම රස්සාාවක් කිව මට කවුරු රස්සාාවත් දෙන්න අනේ මං අසරනෙක් මාව මරන්න එපා කියව. අර හොරු 500 දෙනාම කතා වෙලා හොරනායකය කිව්වා නැගිටපා කියලා නැකිට්ටෙව්වා. හොඳ හැදි දැඩි තරුණේ ඊට පසික උඹේ අතපාය හොඳට තියෙනවා වරෙන් අපිත් එක්ක. අපි උඹට කන්න බොන්න දෙන්න. අපි කරන වැඩේ උඹ එකතු වෙලා අපිත් එක කරපා මොකක්ද හොරකම. අනේ ඕන දෙයක් කරන්න කිය කන්න බොන්න ටික දෙනවන කියක් හරි අතරත් හම්බෙනවන මං කියන ඕන දෙයක් කරන්න කැමති ආහිනම් වරෙන් කියලා අර හොරු 500 දෙනා එක්කරගෙන ගිය. එක්කරගෙන ගිහිල්ල දැන් ගම් පහරණ හොර කණ්ඩායමට එකතු කරගත්ත මෙයා. දැන් ඔන්න කාලින් කාලෙට එක පලාත්වල ගම්මානවලට රෑ ගිහිල්ල හොරකං කරනවා වස්තුව පැහැරගන්න. දැන් රජ්ජුරුවන්ට මේක ලොකූ ප්‍රශ්නයක් මිනිස්සුත් මාලිගාවිස්සර හඬා වැලපෙනවා හොරුවල්ලන්න රාජ බට යොදුල කොහොම හරි කැලේ වට කරලා රාජපුරුෂයෝ හොරු 500 දෙනාම අල්ල ගත්තා. අල්ලගෙන එදා කොසල් රජ්ජුරුව ළඟට ගෙනාව. රජ්ජුරුව ඔක්කොම වැරදි හොයාගත්තා. දැන් දඩුවම තමයි සියලු දෙනාට මරණ දණ්ඩනේ. දැන් අර පොරු 500යි අරය 500 එකක් ඉන්න. රජ්ජුරුව මේ සියලු දෙනා පෝලි මේ තියලා. දැන් වදකයටත් මේ 500ගෙම හිස ගසාදානවා ගැන ලේසි දෙකුත් නෙමේ 500කගේ. රජ්ජුරුව ඒ වෙලාවෙ කිව්වා මේ හොරු ටික මේ මංකොල්ල කාරයෝ ටික මෙවුන්ගෙන්ම කෙනෙක්ව තෝරලා මුන්ට දඩුවන් දෙන්න ඕන කියලා රජ්ජුරුව ඒ වෙලාවෙ කිව්වා කවුරු හරි නුඹලගෙන්ම කෙනෙක් ඉදිරිපත්ව යල්ලා නුඹලාව මරන්න. හිස කසාදාල මරනවා. නුඹලගෙන්ම කෙනෙක් ඉදිරිපත් වෙලා නුඹලාව මැරුවෝත් ඒ ඉදිරිපත් වෙන කෙනාට ජීවිත දානය දෙනවා කියෝ. එයාව නිදහස් කරනවා කියෝ. අර හොරු 500 දෙනාම කවුරුත් ඉදිරිපත්තුන් නෑ. එතකොට අපිට පේනවා එකට හොරක මේ ගියත් මිත්‍ර ධර්මය කියලා එකක් තිබුණා. එතකොට පොඩි දෙයක් හරි තිබ්බර අපි සාමාන්‍යකැන පාවල දෙන්නෑ කියලා. ඒ පාවා නොදෙන ගතිය තිබුණ හොරකමේ ගියාට එකට. ඒ අයි කවුරුත් ඉදිරිපත්තුන්නෑ කමක්නෑ අපි ඔක්කොම එකට මැරිලයන් අපි යාලුව හැටියට එකට හොරකං කර කමන්නෑ කියලා හිටිය. අර පුද්ගලය පැනල ඉදිරිපත් වුණා. රජතුමනි ඔය ඇත්තමද මම්මුම් 500 මරන්නන් කිවා. රජ්ජුරුව මට ජීවිත දානය දෙන්න කිව. රජ්ජුරුව කඩුව අතට දුන්නා එහෙම නම් මුම් 500 මරාපං කිව. එක එක්කෙනා පෝලිමට ගෙනල්ලා හිස තියලා එක කඩු පාරින් හිස ගස්සා දැම. දැන් අර 500 දෙනාගෙම බෙල්ල කැපුව කපල මැරුව. රජ්ජුරුව මේක බලාගෙන හිටිය දැන් ඉස්සර දඩුවන් දෙන්නේ හොරෙන්නෙමේ ප්‍රසිද්ධිය දඩුවන්දේ. මිනිස්සුන්ට වැරදි නොකරන්න. රජ්ජුරුව බලාගෙනීදලා කල්පනා කරා මේ මනුස්්‍යයනං හොඳයි වදක තනතුරට. එක කඩු පහරෙන් මේ ඔක්කොගේම බෙල්ල කැපවන 500කගේ. රජ්ජුරුව කීවා බෝ නිදහස් කරනවා. මරන් දන්රයෙන් නිදහස් කරනවා නුබවාද පටන් වදක තනතුරට ගන්නවා කියව. ති රජ්ජුරුව අර වදකයට දෙන වැටුක් දීලා රසාාවකු දුන්න වදකය මිනි මරන්න තියෙන. දැම් මේ පව්කාරය දැම් බලන්න අර 500 දෙනා අතරට ඇවිල්ලා
ඒ පිරිසත් පාවල දීලා ඒ පිරිසවත් මැරුවා. දැන් රජ්ජුරුව ගාව වදක තනතුර දවස ගානු ඒ වගේ අහුවෙන් අපරාධකාරය හොරු රාජ දනුවන් වලදී දවස ගාන තියෙන උදේඉදං ගේන කෙනගේ හිස ගසාදාන. දැන් ඔය පුද්ගලයා අවුරුදු 25ක් වදක රැකියාව කරා කියන. ඔය වගේ අවුරුදු 25 සීස මිනිස්සු මැරුව බෙල්ල කපා මිනිස්සු මරනවා වදකයා. ඒක රාජකාරය රජ්ජුරුවන්ගේ රැකියාව. දැන් වයසයි. වයසට යනකොට දැන් කඩුවෙන් එක කඩු පාරෙන් කපන්න බෑ. 3-4 පාර කඩුවෙන් කපනවා ඒත් මරාගන්න බෑ. ඊට පස්සේ දඩුවන් වුණත් එක කඩු පහරෙන් තමයි ඒ කාලේ රාජ දනුවමේදී මරණ කෙනාට වුණා සැරෙන් සැරේ ටික ටිකනම එක කඩු පාරෙන් මරන්න ඕන. රජ්ජුරුව බැලුවා දැන් මෙයාට ඒක කරන්න බෑ. වදකයාව වදක තනතුරෙන් අයින් කරා. වෙන කෙනෙක් පත් කරා. දැන් මේ පුද්ගලයා ගෙදරට වෙලා ඉන්නවා. දැන් මිනී මරලා අවුරුදු 25ක් මිනී මරලා දැන් නිකම් මිනිියක් මරාගන්න නැතුව ඉන්න බැරි ගතියක් තියෙන. ඔය අතරේ ආරංචි වුණා ඈත පලාතක බොහොම දරුණු මන්තර ගුරුකංකාරයකින්න. මෙයාව හොයාගෙන ගිය. ගිහිල්ල ඉවරලා ඔහු ළඟ බැල මෙහෙවරකං කරලා ඔහුගේ හිත දිනාගෙන ඔහුගෙන් අහගත්තා අනේ මං අහලා තියෙන ඔබ ළඟ බොහොම දරුණු මන්තර තියෙනවා කියලා. ඒ කාලේ තිබිලා තියෙනවා දරුණු මන්තර ඒ මන්තරය කියලා පිම්බට පස්සේ ඔහු එතනම් මැරලා වැටෙනවා. ඔහුගේ බෙල්ල කැරිල මැරලා වැටෙනවා. කෙනෙක්ව එක පාරින් පිම්බලා මන්තරයකින් මරන්න පුළුවන්. ඔහුගේ මූනට පිමිනකොට ඔහු එහෙම මැරලා වැටෙනවා බෙල්ල කැරලා. මෙන්න මෙහෙම මන්තරයක් ඉගෙන ගත්තා. ඉගෙන ගත්තා විතරක් නෙමෙයි ඒක කියලා තමන්ට ඒක සිද්ධි කරගත්තා. ඒ මන්තරේ තමන්ට පිහිටන්නවා. දැන් අර පව්කාරයා දැන් බලන්න ඔය පව්කාරයන්ටම ඒවා පිහිටනවා. පාපීම දේවල්. මන්තරේ සිද්ධි කරගෙන රජ්ජුරුව ළඟට ආවා. හැවිල්ලා රජ්ජුරුවන්ට කිව්ව රජතුමනි මට ආයි අර වදක තනතුර ඕන කිව්වා. මං දැන් මන්තරයක් දන්නවා කිව්වා. මම එක පාරයි කිව්වා මේ මන්තරය කියලා පිබින්නේ. මේ එයා ඒ එතන මැරලා වැටෙනවා කියලා බෙල්ල කැඩලා. කියලා රජ්ජුරුවන්ගෙන් අර අසාව ආයිල්ල ගත්තා. ඉල්ලගෙන අවුරුදු 5ක් එක දිගට මන්තරෙන් මිනි මැරුවා. අර වගේ මරණ දඬුවමෙන් නියම වෙච්ච අයව මන්තරය කියලා මූණට පිඹපු ගමන් ඒ පුද්ගලයාගේ බෙල්ල කැඩලා මැරෙනවා. දැන් ඔය කාලේ තිබ්බ මන්ත්‍රයක් ගැන තියෙනවා. දැන් ඔය විදිහට ඉඳලා අන්තිමට ලෙඩ ඇඳට වැටුණා. දැන් ලෙඩ වෙලා එක තැන් වුණා. දැන් පිඹ ගන්නත් බෑ මන්තරිත් බෑ. මන්තරේ ජප කරගත්තට පිඹ ගන්න ඇඟට පණක් නැහැ. දැන් ලෙඩ ඇඳී. මුළු ගේ වටේම ගිනි දැල් පේනවා. දැන් ඔන්න මරණාසන්න වෙනකොට තමන් වටා ගිනි ජාලාවක් පේනවා. තමන්ගේ හිස උල්වලින් අනිනවා වගේ තේරෙනවා. තමන් යමපල්ලු ඇවිල්ලා බඩවැල් කපනවා වගේ පේන මුළු ඇගම ගිනි ගන්න. ගේ වටේට ගිනි දැල් පේනවා. ගති නිමිති පහළ වෙලා පායි. හැමදාම කෑ ගහනවා හූ තියෙනවා මාව දනෝ මාව පිච්චෙනෝ කිය ගෙදර කෑග ගහ ඉන්නේ. ගිනි දැල් පේන නිසා. ඔය අතරේ දවසක් සාරිපුත්ත මහරහතන් වහන්සේ පිණ්ඩ පාතේ වඩිනවා. ඒ නිවස ඉදිරියෙන් යනකොට කෑ ගහනවා විලාප දෙනවා මාව ගිනිගන්නෝ මාව පිච්චෙනෝ කී කෑ ගහනවා. සාරිපුත්ත හාමුදුරුව කල්පනා කරා මේ පුද්ගලයා කරපු අකුසල් විඳෝනෝ. හැබැයි අන්තිම වෙලාවේ හිත පැහැදෙව්වොත් අඩුම ගානේ දානි හැන්දක් හරි බෙදලා අන්තිම වෙලාවේ හිත පැහැදෙව්වොත් මේ කෙනාට යහපතක් වේ. තරම් අසිරිමත් ධර්මයක් මේ. සාරිපුත්තයන් වහන්සේ මේ නිවසට වැඩිය. ශ්‍රමණයන් වහන්සේ නමක් පාත්තරයක් අරගෙන එනවා මේ ඇදේ වැතිරිලා හිටපු මේ මරණාසන්න මේ වදකයා දැක්ක. දැක්කට පස්සේ කේන්ති ගියා. දැන් බලන්න සත්පුරුෂයෙක් දැක්කත් සමහර පව්කාරයන්ට කේන්තියන. දැන් බලන්න සමහරු ගිහිල්ලා හොඳක් කියන්නේ අනේ ඔය වැරදි වැඩ කරන්න එපා. ඕවා කරන්න එපා මම මේ වාගේ හොඳටයි කියන මනුස්සයත් එක්කයි කේන්ති ගන්න. එක්කෝ මේ මනුස්සයට අනතුරක් කරනවා. වෙනවද මට උපදෙස් දෙන්න කියලා. අර පුද්ගලයා අර මේ පව්කාරයා ඇඳේ ඉඳගෙන සාරිපුත්ත හාමුදුරුවන්ට කේන්තියෙන් මන්තරේ මැතිරුවා. මතුරලා සාරිපුත්ත හාමුදුරුව දිහාවට පිඹගන්න ලොකු පණ නැති වුණත් කොහොම හරි ඒ පැත්තට මන්තරේ මතුල්ලා සාරිපුත්ත හාමුදුරුවන්ට පිඹිනවා. උන්වහන්සේගේ සිල්වත්කම ධ්‍යාන සමාපatti බලයත් එක්ක මොන විදියට මන්තරේ හරි ගියේ නෑ
මන්තරී වැඩ කරේ නෑ. ඔහු පුදුමෙන් පුදුමට පත් වුණා මේ පුද්ගලයා නම් මහා ශේෂ්ඨ පුද්ගලේ මං මෙච්චර සිද්ධි කරගත්ත මේ තරම් පිරිසක් මරපු මේ අන්තරේ බල බිඳිලා ගිය මේ උත්තමයන් වහන්සේ ඉදිරී අනේ සාදු සාදු ස්වාමීනී මට සමාවන සේක්වා කියෝ. ඒ වෙලාවේ ගෙදර උන්දට කතා කරලා කිව්වානේ ඔය ගෙදර තියෙන මට කන්න හදාපුේ කෑම ටික ඉක්මනට ගෙනල්ල මේ උත්තමයන් වහන්සේගේ පාත්‍රයට බෙදාපල්ල කියෝ. මගේ ඇස් ඉදිරිපිටම අන්න දානයක් දෙන්න හිතක් පහළ වුණාර මරණ මංචක ගෙදර මනුස්සය දුවගෙන ගිහිල්ලා ඒ ආහාර ටික ගෙනලා සාරිපුත්තයන් වහන්සේගේ පාත්තරයට බෙදවා. සාරිපුත්ත හාන්දුරුව පින් අනුමෝදන් කරලා මරණ මංචකේ සීලේක පිහිට එදා තම ඉසල්ලාම සිල්ගත්තේ සීලේක පිහිටෙව්වා. ප්‍රාණගාතය මේ මොහොතේ ඉදං හරි වලකිනවා කියල අධිෂ්ඨාන කරගන්න. ඔබ දැන්ගී දම් මේ ඇඳේ දං හරි අධිෂ්ඨාන කරගන්න හොරක මේ වලකින් පන්සිල් සමාදන් කරෝලා අර දානෙ හැන්දක් බෙදපු පින අනුමෝදං කළ සාරිපුත්ත හාන්දුරු බණ කියනකොට ගේ වටේට ගිනිදැල් පෙනිච්ච ගිනිදැල් නිවිලගිය. ඒ වෙලා පුදුම සතුටක් ඇති වුණ අනේ සාදු සාදුව කියල ඒ පින සිහිකර කර හිටිය සාරිපුත්ත හාන්දුරු ආපහු වැඩිය. මේ පුද්ගලයා දන්දීපු පිනයි සාරිපුත්ත හාන්දුරුවන්ගේ අර අහපු බණපදෙයි සීලයයි මෙනෙහි කරගෙන මිය ගිහිල්ලා චාතුම් මහාරාජික දෙව්ලොව ඉපදුනා කියල සඳහන්වෙන්. එතකොට හිතන්න පිංහතුනේ මරණසන්න මොහොතේ පන්සිල් සමාදං වෙච්ච එක ආනිසංසි. අර අකුසල් අපාය ගාමී නිරේ ගාමි අකුසල් යටපත් වනා අන්තිම මොහොතේ හිත පහදවාගෙන දානෙ හැන්දක් බෙදපු පිනට ඒ මොහොතේ සීල් සමාදන් වෙච්ච පිනට ඒ නිසා සීලේ කියන්නේ මහා ආනිසංස ඇති දෙයක් අන්තිම මොහොතේ මරණ මංචකේ හරි සිල් සමාදන් වුණත් ඒත් ආනිසංස බහුලයි. හැබැයි මැරෙන්න්න වැටෙනකං ඉන්න පා සීල්ගත්. අපි දන්නේ මරණය කොයි වෙලේ වෙයිද කවද කොතන නිදිහැඳේ මැරෙයිද. ඒ නිසා මේ බණටි කහන්න ඔබ තරුණ වයසෙනම් මැදි වයසෙද වයසට ගිහිල්ලද ඔබේ ජීවිතය අදයි නම් පටන්ගන්න අප්‍රමාදීවෙන් අප්‍රමාදීව සීලාදී ගුණ ධර්ම තුළ පිහිටලා උතුම් ධර්මය අවබෝධ කරගන්න වීරියගන්න තියෙනි සෞභ හැම දෙනාටම මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ අප්‍රමාදීව උතුම් සීලාදී ගුණ ධර්මයන් ආරක්ෂා කර ගනිමින් බුදු හාමුදුරු පෙන්නුවේ මොන තරං වැරදි අඩුපාඩු තිබුණත් යම් දවසක බණපදයක් අහල සීලේක පිහිටනවද වලාකුලින් මිදිච්ච පුන් සඳ වගේ එතන ඉදන් ධර්මය තුළ ජීවිතය බැබලෙනවා. එහෙමනම් ඔබ හැම දෙනාගම ජීවිත ධර්මයෙන් සීලයෙන් කුසලයෙන් පිනෙම් බැබලිච්ච උතුම් සීලාදී ගුණධර්මයන්ගේ පිහිටලා මෙලවත් පරලවත් ජයගන්න උතුම් සීලාදී ජීවිත බවටම පත් කරගන්න වාසනාව ලැබේවා 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 කියලපි ඔබ හැම දෙනාටම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පිංගතුනි අද ධර්ම දේශනාවෙන් අපි රැස් කරගත් සියලුපි සියලු දෙවියෝ සාදු කාරදිදීමේ පින් අනුමෝදන් වෙත්වා ඒ දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය ඔබ හැම දෙනාටම ලැබේවා ලැබේවා කියලපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඒ වගේ මද මේ ධර්ම දේශනාවේ පින්බරදායකත ධර්මයෙන් කටයුතු කරේ ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බර්න් නුවර වාසය කරන පින්වත් පිරිසක් ශාන් දේවදාස මහත්මා නදීශා අමරසිංහ මහත්මිය ඒවගේ මේ අයගේ ලංකාවේ කුරණ ප්‍රදේශයේ වාසය කරන ශාන් මහත්මාගේ දෙමාපියන් වන තිලානි පෙරේරා මහත්මිය බෙනිල්ඩස් දේවදාස මහත්මා ඇතුළේ පවුලෙ හැම දෙනාම ඒ වගේම මැල් සිරිපුර ප්‍රදේශේ වාසය කරන අදීශා මහත්මියගේ දෙමාපියන් වන කුසුමාවතී මුණසිංහ මහත්මිය එන්ඒ අමරසිංහ මහත්මා ඒවගේ මෝස්ට්‍රේලියයාය වාසය කරන ඩියෝන් දේවදාස පුංචිපුතනුවන් ඇතුළු පවුලි හැම දෙනාම එකතු වෙලාද මේ ධර්මදානමය පින්කම සිදු කරේ ඒ සියලු දෙනාටම ලංකාවේ ඉන්න ඥාතීන් ඒ වගේ මෝස්ට්‍රේලියාව ඉන්න හැම දෙනාම ඒ සියලු දෙනාම නිදුක්වේවා නිරෝගිවේවා සුවපත්තේවා උතුම් ධර්මාවබෝධය පිණිසමේ අයට මේ ධර්මදානමේ පින ආශිර්වාදයක් පාරමිතාවක් වේවා කින උතුම් ප්‍රාර්ථනය ඇතුව. ඒ වගේ මයි පරම්පරාගත මිය පරලවගේ සියලූම ඥාතීන්ට පින්දීම අරමුණක් ඒ අතර පොඩිසිං්ඥෝ මහත්මා ජේපින් නෝනා මහත්මිය පොඩිරාලා හමි මහතා ලීලාවති මුණසිංහ මහත්මිය සුනිල් මුණසිංහ මහත්මා එන්ඒ ජයසිංහ මහතා බර්නාට් පෙරේරා මහතා ෆැට්‍රිසියා ප්‍රනාාන්දු මහත්මිය
ජෝන් දේවදාස මහතා සෝමා දේවදාස මහත්මිය ඇතුළු පරම්පරාගත නමින් මිය ගිය සියලු ඥාතී සාධකාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා ඒ අයගේ පරලව ජීවිත සැපවත්වේවා සුවපත්වේවා සසර දුකින් අතමි දේවා කියල සාදු කියල ඥාතීන්ට පින් දෙන්න ඒ වගේම ධර්මශ්‍රවනයක ලක්වාසී ලොවාසී හැම දෙනාටමත් ධර්මදේශකයණන් වහන්සේටත් උතුම් ධර්මාවබෝධය පිණිස මේ පින ආශිර්වාදයක් වේවා කියෙන අරමුණේ පිංහතුන්ගේ අරමුණු අතර සඳහන් වෙනවා තින් එහෙමනම් ඔබ හැම දෙනාටමත් ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බර්න් නුවර වාසයක නත් ධර්ම දේශනාවේ දායකත්වය භාරගත්තේ පිංහතුන් අගේම ඔබ හැම දෙනාමත් කළඹ ටෙලිවිසන් මේ සඳහම් විකාශයෝසේ මේ ධර්මය ශ්‍රවණයක ලක්වාසි ලොවාසි හැම දෙනාමත් නිදුක්කේවා නිරෝගිවේවා සුවපත්තේවා හැම දෙනාටම උතුම් ධර්මාවබෝධය පිණිස මේ පින ආශිර්වාදයක් වේවා කියල අපි ආශිර්වාද කරනවා. ආකා සට්හාචබුම්මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඥන්තන් අනුමෝදිත්වා චිරන්රක් කන්තුලෝක ශාසනං ආකා සට්හාචබුම්මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඥන්තන් අනුමෝදිත්වා චිරන්රක් කන්තු දේශනං ආකා සට්හාචබුම්මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඥන්තන් අනුමෝදිත්වා චිරන්රක්කන්තු තුවං සදා හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි. ධර්මශ්‍රාවක ගුණගරුක සුපින්මුතුනි මෙත්සතින් දම් අසා සැනසීමේ බලාපොරොත්තුවෙන් මෙත් සදහම් දේශනා ධර්මශ්‍රවණයේ හැසිරුණු සුපින්වත් ඔබ හැම දෙනාටම අපි පින්සිතින් ප්‍රාර්ථනා කරනවා උතුම් ධර්මාවබෝධය පිණිසම සියලු දේශනාමය කුසල් උපකාරක වේවායි කියා. සුපින්වතුනි මෙත් සදහම් විකාශයේ මෙත් සදහම් දේශනා උතුම් සද්ධර්ම දේශනා පැවැත්වූ අතුරුගිරිය ශ්‍රී සදහම් පදනමේ ගෞරවනීය නිර්මාතෘවර හොරණ දික්හේනපුර ශීලසුව අරණගිරන් භික්ෂු මධ්‍යස්ථානය වගේම උතුම් බක්කුල මහාසෑයේ ගෞරවනීය නිර්මාතෘ විචිත්‍ර ධර්ම කතික රාජකීය පඬිත පරම පූජනීය අප පින්වත් පූජ්‍යපාද අප ගෞරවාර්හ අවසරයි සිහිපත් කරන්නට අතිපූජනීය ගලිගමුවේ ඥානදීප පින්වත් නායක ස්වාමීන් වහන්සේට අපි හැමදිනාම හඬ නගා සාදුකාර ලබා දෙමින් පාදාභි වන්දනෙන් පුණ්‍යානුමෝදනා සිදු කරමු. සාදු සාදු සාදු. උතුම් සද්ධර්ම දේශනාවේ පින්වර දායකත්වයෙන් කටයුතු කළා වූ ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවර වාසය කරන ශාන් දේවදාස මහතා ඒ වගේම නදීෂා අමරසිංහ මහත්මිය ඇතුළු පවුලේ සියලුම දෙනාට දෙමාපියන් සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවය වේවා සියලු දරුවන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය වේවා සියලු කටයුතු සර්වපකාරින්ම සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරනවා. ධර්ම ශ්‍රවණය කළ හැම දිනාටම උතුම් ජීවිත අවබෝධය වේවා සංසාරගතව පරලෝසපත්ව හැම දිනාටම මේ පින් අනුමෝදන් වේවායි ප්‍රාර්ථනා කරනවා. මේ ප්‍රාර්ථනා සිද්ධාගෙන ඔබේ නිවහනින් සමුගන්නටයි බලාපොරොත්තු වන්නේ. නැවතත් මුණ ගැහෙමු මෙත් සදහම් දේශනාවක් සමග. ඔබ හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.